නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ දහම් කැඩපත පිණිස සදහම් පිළිසඳර අද දවසෙත් ඔබට සමීප කරමින් ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. ගුරු දෙවිඳුන් අපි පාලමෙන් වන්දනාමාන කරගන්නවා. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම අදත් මේ උතුම් සදහම් පිළිසඳර පිණිස වැඩමවා වදාළ ගරුතර මහා සංඝරුවන අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ අපි හැමදෙනාම දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් දැන් අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වය පිළිබඳව. අද දායකත්වයේ දරන්නේ බණ්ඩාරගම නැගෙනහිර මල්වත්ත දෙක පාරේ පදිංචි ධර්මදාන සමාජිකා පින්වත් චාන්දනී ප්‍රේමරත්න මහත්මිය විසින්. ඉතින් පින්වන්ත චාන්දනී ප්‍රේමරත්න මහත්මිය ප්‍රධාන පිනැති හැම දෙනාමත් පින්වන්ත ඔබ හැම දෙනාමත් කැටුව අපි සූදානම් අද දවසෙත් සදහම් පිළිසඳර පවත්වන්න. ඉතින් විශේෂයෙන් තෘෂ්ණා සහගතව අවිද්‍යා සහගතව කල්පනා කරන්න යෑමෙන් මේ සක්කාය දිට්ඨිය පැනවෙන ආකාරය ආදි වශයෙන් දහම් කාරණාගේ සතියේ අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අපට පෙන්වා වදාලා. ඉතින් අද දවසෙත් අපි දහම් කරුණු අහලා විමසලා දැනගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අද දවසෙත් අනුශාසනාවන් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සීල් දනාටම තිරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි කතා කරමින් හිටියේ සබ්බාසව සූත්‍රයේ. එතන මේ සියලු ආශ්‍රවයන් දුරු කරන දහම් පරයය. එහෙමයි. ඒකදී මම මුලිනුත් පැහැදිලි කළා. එතකොට මේ සියලු ආශ්‍රවයන් දුරු කරන්න නම් එහෙමයි. මුලින්ම දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව දුරු කරගන්න ඕන. එහෙමයි. ඒතර මේ දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව දුරු කරගන්න තාක් කල් එයාට මේ මාර්ග විවර කරගන්න අමාරුයි. එහෙමයි. මොකද දර්ශනයෙන් දැන් අපි ගිය සතියේ හොඳටම පැහැදිලිව කතා කළා. මේ දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවේ ප්‍රහාණය වීම පිණිස එතකොට මේ පෘථජන භාවය පවා ඉක්මව යන්න හේතු වෙනවා. එහෙමයි. හරි පුදුමයි ඒක. එහෙමයි. ඒතර මේ ආර්ය ශ්‍රාවක භූමියේ අසිරියක් තියෙනවා. ඒතර ආර්ය ශ්‍රාවක භූමියේ අසිරිය තමයි දුක නම් වූ ආර්ය සත්‍ය විමසන එක. එහෙමයි ස්වාමීනි. නේද? දුකේ නැතිවීම මේ හට ගැනීම විමසනවා. දුකේ නැතිවීම විමසන එක, මාර්ගය විමසන එක මේ ආර්ය භූමියේ ලක්ෂණයක් ඒක. ඒතර මේ ආර්ය භූමිය කියන එක හරි ආශ්චර්ය දෙයක්. එහෙමයි. ඒතර අර ස්වාමීනි දුක පිළිබඳව දර්ශනය ඇති කරගන්නවා කියන එකද මේ? දුක පිළිබඳ දර්ශනය ඇති කරගන්න යා මහන්සි ගන්නවා. එහෙමයි. ඒතර මේ මහන්සියට එන්නේ අර පෘථජන භූමියෙන් ඉක්මව යන කෙනයි. එහෙමයි. ඒතර මේ පෘථජන භූමිය ඉක්මව යනවා කියන එක හරි අමාරු දෙයක් ඒක. එහෙමයි. මොකද පෘථජන භූමියේ තියෙන්නේ සක්කාය දිට්ඨියත් එක්ක. එහෙමයි. පෘථජන භූමියේ තියෙන්නේ. ඒතර සකීය කියන දෘෂ්ටිය තුල ආධ්‍යාත්මය වෙලාගෙන තියෙන්නේ. එහෙමයි. ඒතර මේ වෙලාගත්තු කෙනාට තියෙන මේ ලෝකෙ දැන් අද වගේ යුගයක නම් වැටෙන්නේ දෘෂ්ටි දෙකකට. එහෙමයි. එක්ක මරණින් මත්තේ මේ ඔක්කොම ඉවරයිනේ කියලා අදහස ඇති වෙනවා. එහෙමයි. එහෙම නැත්නම් ਸਰව බලධාරී කෙනෙක් ඉන්නවා. අපි කෙනාට මේව කළාට පස්සේ අපි මේ තැනකට එක් කරලා යනවා. එතන ස්ථිරයි සදාකාලිකයි. ඒ දෙකෙන්ම ස්වාමීනි තෘෂ්ණාවටම බැඳිලා යනවා. තෘෂ්ණාවෙන්ම තමයි බැඳලා යන්නේ. එහෙමයි ස්වාමීනි. විද්‍යාවෙන් වැහිලා තමයි මේ දෘෂ්ටි උපදින්නේ. එහෙමයි. ඒතර මේ දෘෂ්ටිය තුල වාසය කරන්නේ ඉතින් මේ සංයෝජනයන්ගෙන් ගැට ගැහිමයි වාසය කරන්නේ. එහෙමයි. එතකොට ඒක නැති කර ගන්න ශ්‍රාවකයට එතකොට මේ තියෙන තැන තමයි ආරි භූමිය. එහෙමයි. ඒතර මේ ආරි භූමියේ ආශ්චර්ය කුමක්ද? මේ ඒ ආරි භූමියේ තියෙන ආශ්චර්ය තමයි ආර්යයන් වහන්සේ පවා යාට දකින්න පුළුවන්. ආර්යයන් වහන්සේ දකින්න පුළුවන්. එහෙමයි. දැන් ඒතර බලන්න දැන් දේවදත්ත ශාස්ත්‍රුන් වහන්සේ දැක්කා. බාහිර රූපකාය දැක්කා. එහෙමයි.
සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැක්කේ නෑනේ. තේරුණා නේද? එහෙමයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැක්කේ නෑ. ඇත්තටම. සම්මා සම්බුද්ධත්වය දැක්කේ නෑනේ. එහෙමයි ස්වාමීනි. බලන්න පෘථජන බව. එහෙමයි. සම්මා සම්බුද්ධත්වය දැක්කේ නෑ. එහෙමයි. රූපකය දැක්කා. එතනත ඒකයි තියෙන ප්‍රශ්නේ තියෙන්නේ මේක. එහෙමයි. එහෙනම් මේ ලෝකේ අපිට බාහිර රූප හම්බෙනවා. රූප දකින්නවා. නම් ආර්යයන් වහන්සේ දකින්නවා කියන එක වෙනස්ම දෙයක් දර්ශනයක් ඒක. එහෙමයි. ඒතර මේ ආර්ය භූමියට පැමිණෙනවා කියන කොච්චර ආශ්චර්ය දෙයක්ද ඒක. එහෙමයි. ශාස්ත්‍රුන් වහන්සේ දකින්න පුළුවන්කම තියෙනවා. අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දකින්නවා. එහෙමයි. කොහොමද දකින්නේ? හට නොගත්තු දුක නම් වූ ආර්ය සත්‍ය මේ ලෝකෙට ඉස්මතු කරලා දුන්නා කියලා ශාස්ත්‍රුන් වහන්සේ දකින්නේ. එහෙමයි ස්වාමීනි. හට නොගත්තු දුක්ඛ සමුදයක් ශාස්ත්‍රුන් වහන්සේ මේ ලෝකෙට විවර කළානේ. එහෙමයි. හට නොගත්තු දුක්ඛ නිරෝධයක් ශාස්ත්‍රුන් වහන්සේ මේ ලෝකෙට විවර කළානේ. එහෙමයි. හට නොගත්තු දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවක් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ. එහෙමයි. එහෙනම් මේ බාහිර රූපයෙන් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දරාගෙන වැඩ සිටියත් නිගණ්ඨ හොයාගෙන ගියපු කට්ටිය හිටියා. එහෙමයි ස්වාමීනි. ශාස්ත්‍රුන් වහන්සේ ගාවම පැවිදි වෙච්ච සමහර අය ශාස්ත්‍රුන් වහන්සේ අතහැරලා දේවදත්ත ගාවට යන තරම් මානසිකත්වයට තිබිච්ච කට්ටිය හිටියේ කාලේ. එහෙමයි. ශාස්ත්‍රුන් වහන්සේ අතහැරලා වෙන අන්‍යාගමිකයෝ සරණ ගියපු කට්ටිය හිටියා. එහෙමයි. කුමක් නිසාද? එහෙනම් දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගේ යුතු ශ්‍රේ දේහ දැක්කට ආර්යයන් වහන්සේ දැකලා නැහැ. ඒතර මේ ආර්ය භූමියට පැමිණෙනවා කියන එක විශ්මිත දෙයක්. ස්වාමීනි එතකොට අපිට ආර්යයන් වහන්සේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ මනාකොට දැක ගන්න පුළුවන් වන්නේ චතුරාර්ය සත්‍ය දුක්ඛ අනිවාර්යයෙන්ම විමසන්න පටන් ගත්තට විමසන්න පටන් ගත්තට පස්සේ. එහෙමයි ස්වාමීනි. එහෙනම් ආර්යානන් දස්සාවේ. එහෙමයි. ආර්යයන් වහන්සේලා දකින්නවා කියන එක එතකොට මේ එයා දකින්න ඕන ඒ දර්ශනීයනු දකින්න ඕන. එහෙමයි. මේන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා. ඔය ලස්සන තැනක් කියන්නම් මම. ඔන්න දවසක් භාග්‍යතුන් වහන්සේ වඩිනකොට එක රාත්‍රී උදා වුණා. එහෙමයි. අම්බලමත් තිබුණ වළං හදන. මේ අම්බලමේ මේට ගියා. ඒකට අගිදර අයිතිකාරයකින් ඇහුවා මම මේ රාත්‍රියේ අම්බලමේ ඉන්නද? අනේ බලන්න ශාස්ත්‍රුන් වහන්සේ. එහෙමයි ස්වාමීනි. පුදුම අසිරිමත් මහත්තයා. එහෙයි. අපි කවුද? අපිට පුළුවන් ද ගහක් යට ඉන්න? අපිට පුළුවන් ද අර වගේ අම්බලමක ඉන්න ගිහිල්ලා හිත හදාගෙන? එහෙමයි. අපි කොතනද ඉන්නේ කියලා තේරුම් ගන්න ඕන. එහෙමයි. මගේ ශාස්ත්‍රුන් වහන්සේ පාරේ යද්දී මෙද රාත්‍රියේ උදා වුණා. අම්බලමක් තිබුණ වළං හදන තැන. ගිහිමියකින් අහුවා මම මේ අම්බලමේ රැ නතර වුණාට කමක් නැද්ද? ගිහිමිය දන්නේ නැහැ කවුද කියලා. එහෙමයි. ගිහිමිය කිව්වා මට නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි අම්බලමේ මීට ඉස්සෙල්ලා නතර වෙච්ච කෙනෙක් ඉන්නවා ඇවිල්ලා. එහෙමයි. මේ පොඩ්ඩක් අහලා බලන්න කිව්වා. එහෙමයි. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ඇතුළට ගියා. ඇතුළට ගියාට පස්සේ මේ බලනකොට කෙනෙක් ඉන්නවා මේ ඇහුවා මම මේකේ පින්වත හිටියට කමක් නැද්ද? අනේ කමක් නැහැ ඉන්න කිව්වා. එහෙමයි. ඊට දැන් මෙයා භාවනා කරනවා. භාග්‍යතුන් වහන්සේ ටිකක් රැ වෙනකම් භාවනා කළා. දැන් මෙයාගේ සුන්දර ඉරියව් දැක්කා. සමහර ශාස්ත්‍රුන් වහන්සේ මෙයා හොයාගෙනම ඉන්නත් ඇත්තේ. එහෙමයි. ඊට පස්සේ මෙයා රජ කෙනෙක්. මෙයාගේ නම පුක්කුසාති. එහෙමයි. එයාත් රජකම් අතහැරලා මේ පැවිද්දක් හොයාගෙන ආපු කෙනෙක්. එහෙමයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මෙයාගෙන් අහනවා මේ ඔබ කවුද නිසා පැවිදි වෙච්ච කෙනෙක්ද? එහෙමයි. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වුණා කියලා ආරංචි මගේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී නාමයටයි මම මේ ගිහි අතහැරියේ. එහෙමයි. මේ ශාස්ත්‍රය හොයාගෙන යන ශාස්ත්‍රුන් වහන්සේ ඉස්සරහා. එයා යම් උත්තමයේ කුදසා පැවිදි වුණා දේ උත්තමයා ඉස්සරහා. අඳුනගත්තද? එහෙමයි ස්වාමී. නෑ නේ. අඳුනගත්තේ නෑ තාම. එහෙමයි. මේ අපා දෙපා සිව්පා බොහෝපා ඇති සියලු සතුන් අතර අග්‍ර වූ තථාගතයන් වහන්සේ කියලා හඳුනගත්තේ නෑ. එහෙයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා ඔබ කාගේ ධර්මෙන්ද රුචි කරන්නේ? මම මේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයට රුචි කරනවා කිව්වා.
ඊට පස්සේ භාග්‍යවතුන් දේශනා කළා හිනම් කල්පනා කළා හිනම් මෙයාට ධර්මය කියන්න ඕන. ඊට පස්සේ මෙයාට ධර්මය කිව්වා. පින්වත් මේ ජීවිතය කියන්නේ ස්පර්ශ ආයතන 6ක්. ආරි සත්‍ය 4ක් ධාතු 6ක් කියලා ලස්සන ධාතු විභංග සූත්‍රය. එහෙමයි ස්වාමී. දේශනා කළ ඉවරනකොට මෙයා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට සමා වෙනසේක්වා. අන්න භාග්‍යවතුන් වහන්සේ හඳුනාගත්තා. අන්න ආර්යයන් වහන්සේ දැක්කා. එහෙමයි ස්වාමී. දැක්කද ආර්යයන් වහන්සේ දකින්න ක්‍රමෙ? කොමකින්ද? ධර්මයෙන්. එහෙනම් මේ ධර්මයේ කියද්දී ධර්මේනුයි තථාගතයන් වහන්සේ දකින්න ඕන. එහෙමයි. අන්න ආර්ය භූමියට පැමිණීම. එහෙනම් මේ ධර්මයට ඒ වෙලාවේ පැමිණී කුමකින්ද? ධර්මයේ ශ්‍රවණය. එහෙමයි. එහෙනම් මේ ධර්ම යානයට නගින්නට ආර්ය භූමියට පත් වෙන්නට ආර්යයන් වහන්සේලා දකින්නට එහෙමයි. ආර්යයන් වහන්සේලාගේ ඇසුර ලබන්නේ කුමකින්ද? තනිකර ධර්ම ශ්‍රවණය මාත්‍ය. එහෙමයි. අහෝ අසරේ මේ ධර්ම දානය දෙන්න පිරිස අනිත් අය දහම් නැගටයි නගන්නේ. දහම් නැවටයි නගන්නේ. එහෙමයි. ආර්යයන් වහන්සේලායි මුණගස්සන්නේ. එහෙමයි ස්වාමීනි. ආර්ය ධර්මයයි මුණගස්සන්නේ. එහෙමයි. ආර්ය භූමියටයි පමුණවන්නේ. එහෙමයි. සසරේ මෙතුවක් කල් තමන්ට එන්නට බැරිවෙච්ච භූමිය ආර්ය භූමිය. අතාරින්න බැරිවෙච්ච භූමිය පෘථජ්ජන භූමිය. එහෙනම් මේ ධර්ම ශ්‍රවණයට යොමු කරනවා කියලා කියන්නේ පෘථජ්ජන භූමියෙන් මුදවනවා කියන එක. එහෙමයි ස්වාමීනි. මෙතෙක්කල් කල්ප ගානක් සසරේ එන්න බැරි භූමියක් තිබුණ කුමක්ද? ආර්ය භූමිය. ඒ අසිරිමත් භූමියටයි යොමු කරන්නේ. එහෙමයි. අහෝ අසිරි. එතකොට මේ උදාර පින්න කොහොමද? එහෙමයි. සසර පුරාවට තමන් ආර්ය භූමියට පමුණවන්න කෙනෙක් ඉදී. එහෙමයි. ආර්යයන් වහන්සේ මුණගස්සවන්න කෙනෙක් ඉදී. ධර්ම යානයට නගවන්න කෙනෙක් ඉදී. එහෙමයි. සසර පුරාවට කොතරම් අසිරිමත් පිනක්ද? ඒ අසිරිමත් උදාර කටයුත්ත සිදු වෙන්නේ මේ ධර්ම දානමය පින්කමින්මයි. එහෙමයි. ආර්යයන් වහන්සේලා මුණගස්සන ආර්ය ධර්මයේ මුණගස්සන ධර්ම යානයට නග්වන ධර්මයේ පිහිටවන ආර්යයන් වහන්සේලා දකින්න උපකාර කරන ඒ උදාර සම්පත් ටික උපදින්නේ ධර්ම දානය. එහෙමයි. ඒ නිසා ධර්ම දානය කියලා කියන්නේ නැවත නැවත තමන්ගේ ජීවිතේ නැවත නැවත උදා කරගන්න ඕන උදාරම පින. එහෙමයි. අග්‍රම පින. එහෙමයි. දාන අතර අග්‍රම දානය. එහෙමයි. සංග්‍රහ අතර අග්‍රම සංග්‍රහය. එහෙ ස්වාමීනි. ආදරේ නම් අනුකම්පා සහගත නම් දයාවන්ත නම් මේ පිනමයි නැවත නැවත තමන් කරගන්න ඕන. මේ උදාර පුණ්‍ය සම්පත්තියම. එහෙමයි. ඒතර බලන්න මෙයා ඊට පස්සේ ඒ වෙලාවේ පුක්සාති බලනකොට මේ රජ කෙනෙක් මහත්තයා. එහෙමයි. මේ ධර්ම දේශනාව වෙනකොට අනාගාමී වුණා. එහෙ. සංයෝජන පහක් ඡය කරගත්තර වාඩිලා හිටපු ආසනේ. එහෙමයි ස්වාමී. එච්චර උදාර පිනක් මේ ධර්ම දානය කියලා කියන්නේ. අර සූත්‍ර දේශනා ඉවරනකොට මේ පහලට බඳින සංයෝජන පහක් තිබ්බාද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලප්පත පරාමාස, කාමරාග, පටික් කියලා. අර සංයෝජන පහෙන්ම අර චිත්ත සංතානය ගලවල දැමීමේ හැකියාව ලැබුණා. කොච්චර අසිරිමත්ද? එහෙමයි. එහෙනම් මේ ආර්ය භූමියට පමුණුවන තැන මේ පිරිසිදු ධර්මය බුදුමුවෙන් වදාළ ධර්මය දෙව් මිනිස් ලෝකයට අහන්න නැවත නැවත සලස්සන්න ඕන. එහෙමයි. තමන්ගේ ආර්ය භූමිය යන තැන විවර කරයි. යන තැන විවර කරයි. එහෙමයි. ඔබම කල්පනා කරලා බලන්න මේ පුණ්‍ය සම්පත්තියේ තියෙන වටිනාකම. අද මේ පිරිසිදු දහම ඔබ අහද්දී මේ වෙනකොට කී දෙනෙක් අධර්මය අහන කී දෙනෙක් ඉන්නවද? එහෙමයි. මිත්‍යා දෘෂ්ටික ආගම්වල දේවල් ඔස්සේ නිරත වෙලා ඉන්න කොච්චර කී දෙනෙක් ඉන්නවද මේ ලෝක සංඛ්‍යාව ලෝකේ? එහෙමයි. ලක්ෂ සංඛ්‍යාත ගානක් ඉන්නවා. ඒ පිරිසට මේ ධර්ම අහන්නවත් නැහැ. ඊළඟ ධර්මය අහන්න කියලා ආසාවෙන් වුණ පිරිස සැදී පැහැදී ඉන්නවා. අධර්මයක් අහන්න හිත පිහිටවල. ඒ අධර්ම ලස්සනට අහා ඉන්නවා.
එහෙමයි ස්වාමීනි. ඔබේ හැම අවස්ථාවකින්ම ගැලවිලා ඔබට ගොඩ ලොකු දෙයක් පුරුදු කරගන්න බැරි වුණත් අඩු ගානේ මේ පිවිතුරු නිර්මල පරම පූජනීය මිහිඳු මහරහතන් වහන්සේ අපට දායාද කරපු මේ ධර්මය භාග්‍යතුන් වහන්සේ අසංකේය කල්පලක්ෂ 4ක් පෙරම් පුරාගෙන මේ සසරේ ඇවිල්ලා එදා වජිරාසන භූමියේ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝසෙවෙනිදී අවබෝධ කරපු මේ ධහම දඹදිව් තලයේ පුරා අර පයින්ම වඩිමින් දේශනා කරපු අවුරුදු 45 පුරාවට දේශනා කරපු ධහම එහෙමයි. අඩු ගානේ අසන්න ඔබට විශ්වාසවන්ත හිතක් තියෙනවා අඩු ගානේ. එහෙමයි. කොච්චර සෙනෙහක්ද එතකොට? එහෙයි ස්වාමීනි. කොච්චර සෙනෙහක්ද? එහෙයි. සමහරට අහනව විතරයි සමහරට දිනු කරගන්න කොච්චර අමාරුද? එහෙමයි. හිත පිහිටුව ගන්න කොච්චර අමාරුද? එහෙමයි. නමුත් මේ දුර්ලභ භාග්‍යයක් තියෙනවා මොකද්ද ඔබට නැවත නැවත ඒක සතුටින් අහන්න පුළුවන්. එහෙමයි. එහෙනම් නැවත නැවත සතුටින් අහන්න විතර නම් පුළුවන්. තව එහෙනම් අපිට මේ සංසාරේ කොච්චර මේ ධර්මයෙන් අනුග්‍රහ වුණද අපිට. එහෙමයි. පිරිසිදු ධර්මයේම මේ පිරිසුදු ධර්මයේ කියලා දෙන කල්යාණ මිත්‍ර සම්පත්තියම එහෙමයි. තමන්ගේ ජීවිතයට තා කොච්චර ඕනද? එහෙනම් ඒක ලබන්න නම් ඒකට පිනක් තියෙන්න ඕන. එහෙමයි ස්වාමීනි. එහෙනම් අනිත් ලෝක ප්‍රජාවට පින නැහැ. එහෙයි. මිත්‍යා දෘෂ්ටික මේ ආගම් වල නිරත වෙලා ඉන්නේ පින නැහැ. එහෙමයි. බුද්ධ ශාසනයේ නාමයෙන් තුර අධර්මයක් අහා ඉන්නේ පින නැහැ. ඒ ප්‍රඥාව නැහැ. එහෙමයි. මේතකොට පිරිසුදු ධර්මය අහද්දි සතුටක් නැහැ. ඒ සතුට ඔබට තියෙනවා. එහෙමයි. එහෙනම් ඒ සතුට ඔබට තියෙනවා නම් ඒ සතුට ළඟා කරලා දුන්නේ යම් පිනකින්. එහෙමයි. සමහර විට සසරේ ඔබ පරම සත්‍යය තුල අනිත් අය පිහිටවන්නේ නැති. එහෙමයි. පරම සත්‍ය තුල පිහිටවන්නේ මහන්සියක් ගන්න නැති. ඒ නිසා අද ඔබට පරම සත්‍ය ඇහිදි සතුටක් තියෙනවා. එහෙමයි. අසත්‍ය ඇහෙනකොට ආය යොමු වෙන්න හිතෙන්නේ. එහෙනම් මේ උදාාර පිනෙන් සිද්ධ වෙන්නේ. එහෙමයි. එහෙනම් මේ උදාාර පුණ්‍ය සම්පත්තිය තමන්ගේ ජීවිතේ නැවත නැවත උදා කරගන්න තමන් මහන්සි ගන්නවා. එහෙමයි. එහෙනම් මේ ආර්ය භූමියට පමුණවනවා. නිකන් තැනක් නෙමෙයි මේක. බාහිර පුක්කුසාති රජතුමා ආර්ය භූමියට ගෙනාවා. පුදුම දෙයක් මහත්තයා. රජ කෙනෙක්. එහෙමයි ස්වාමීනි. තව සුළු මොහොතයි මේ උත්තමයාගේ වයස තියෙන්නේ. ආයුෂ තියෙන්නේ. එහෙමයි. සාස්ෘණන පෙර මඟට වැඩි. එහෙමයි. මේ දේශනා ඉවරදී අනාගාමී වුණා. ආර්ය භූමියට ආවා. ආර්යයන් වහන්සේ හඳුනගත්තා. තථාගතයන් වහන්සේ හඳුනගත්තා. ආර්ය ධර්මය හඳුනගත්තා. සත්පුරුෂය හඳුනගත්තා. එහෙමයි. අසත්පුරුෂය හඳුනගත්තා. එහෙමයි. මේ පැයෙන් දෙකින් ධර්මයෙන් කළේ ඒක. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ අනේ ස්වාමීන් මට පැවිදි බව ලබා දෙන්න දෙයික්වා. බුදුරජාණන් දේශනා කළා මේ තුන් සිවුරු පාත්‍ර අවශ්‍යයි කිව්වා. එහෙමයි. කියන්නේ තුන් සිවුරයි පාත්‍ර එහි බික්කු භාවයෙන් ලබන්න තරම් පින්වන්ත නැහැ. එහෙමයි. නැත්නම් එහි බික්කු භාවයෙන් පැවිදි කරනෝනි මහත්තයා. ස්වාමීනි පින මඟ හැරුණු විදිය බලන්න. එහෙමයි. පිරිසුදු ධර්මය අහන පින තිබ්බා. එහෙමයි. එහි බික්කු භාවයෙන් පැවිද්ද ලබන පින නැහැ. එහෙමයි. පුදුම දෙයක් ඒක. එහෙයි. පාත්‍ර සිවුරු හොයාගෙන ඉන්න කිව්වා. එහෙමයි. අනේ යද්දි පිස්සු හැදිච්ච ගව දෙනක් ඇනලා මැරුණා. එහෙමයි ස්වාමීනි. පුදුම දෙයක් ඒක. එහෙයි. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා මේ විස්තරය අහනකොට කියන පින්වත් මහන්නේ මේ දුකටපත් කළේ නෑ අනාගාමී වෙලා සුද්ධාවාස බ්‍රහ්ම ලෝකෙ ඉපදුණා. එහෙමයි. එහෙමයි ස්වාමීනි. කොතරම් අසිරිමත්ද? එහෙයි. ඉවන් උදාර සිතක් නිර්මාණය වුණේ ධහමට මනාකොට යොමු කරපු සිතක් නිසායි. එහෙමයි. ධහමෙන් එන බොජ්ජංග වැඩිලා නේ මහත්තයා. එහෙමයි ස්වාමීනි. ධර්ම ශ්‍රවණය තුලින් බොජ්ජංග වැඩිලා. ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ වන් අසිරිමත්ය. එහෙමයි. එතකොට බලන්න අපි මේ සියලු ආශ්‍රව දුරු කරන පරියාය නම් අපි ඊයේ කතා කළා මොකද්ද? පුතජන භූමිය කොහොම හරි ඉක්මව යන්න මහන්සි ගන්න ඕන. පුතජන භූමිය කොහොම හරි ඉක්මව යන්න ඕන. ආර්ය භූමියට කොහොම හරි එන්න ඕන. එහෙමයි ස්වාමීනි. පුතජන භූමිය කියන්නේ අසත්පුරුෂයාගේ ඇඟේම එල්ලි යන චරිතයක්. එහෙමයි. පුතජන භූමිය කියලා කියන්නේ ආර්ය භූමියට ප්‍රතික්ෂේප කරන අවස්ථාවක්. එහෙමයි. පුදුම අවාසනාවක් ඒක. එහෙයි. එතකොට පුතජ්ජ මේ ආර්ය භූමිය කියලා කියන්නේ නම් පුතජ්ජනය අතාරින තැන. එහෙමයි. අසත්පුරුෂය අතාරින තැන. පුතජ්ජනය අතහැරිය නම් අසත්පුරුෂය අතහැරිය නම් ආර්යයන් වහන්සේලා දකින්න තියෙන තැන.
එහෙමයි. ආර්ය ධර්මයට තමන්ගේ හිත නැඹුරු වෙන පටන් ගන්න තැන. ආර්ය ධර්මයට ආස කරන්න පටන් ගන්න තැන. ආර්ය ධර්මයේ හික්මෙන්න ආස කරන තැන. සත්පුරුෂයෝගේ හික්මෙන්න සත්පුරුෂයන්ගේ යටතේ ඉන්න කැමැත්ත ඇති වෙන තැන. එහෙමයි. සත්පුරුෂ ධර්මයට හික්මෙන්න කැමැත්තක් තියෙනවා. කොතරම් සුන්දරද? එහෙමයි ස්වාමීනි. ආර්ය ධර්මයට දක්ෂ නම්, ආර්යයන් වහන්සේලා හඳුන ගන්න දක්ෂ නම්, ආර්ය ධර්මයට හික්මෙන දක්ෂ නම්, සත්පුරුෂයන් වහන්සේලාට ආස නම්, සත්පුරුෂ ධර්මයට හික්මෙන කැමති නම්, අහෝ ඒ හිත අසිරිමත්. එහෙමයි. ආර්ය භූමිය එහෙනම් අසිරිමත්. එහෙමයි. එහෙනම් ආර්ය භූමියට පත් වෙන තැන තමයි කුමක්ද එහෙනම්? ඌ ආර්ය භූමියට පත් වෙන තැන තමයි කියනවා කුමක්ද? මානසිකාරය නොකල යුත්තේ මානසිකාරය කරන්නේ නැහැ කියනවා. එහෙමයි. මානසිකාරය කළ යුත්තේ මානසිකාරය කරනවා කියනවා. එහෙමයි. කොතනද මානසිකාරය කරන තැන? මානසිකාරය කරන තැන තමයි මේක තමයි දුක ඉපදීම දුකක් කියලා සිහි කර කර ඉන්නවා කියනවා. ජරාව දුකක් කියලා සිහි කර කර ඉන්නවා කියනවා. එහෙමයි. ව්‍යාධිය දුකක් කියලා සිහි කර කර ඉන්නවා කියනවා. මරණය දුකක් කියලා සිහි කර කර ඉන්නවා කියනවා. එහෙමයි. ප්‍රියයන්ගේ වෙන්වීම දුකක් කියලා සිහි කර කර ඉන්නවා කියනවා. අප්‍රියයන් සමග එක්වීම දුකක් කියලා සිහි කර කර ඉන්නවා කියනවා. ශෝක පරිදේව දුක් දුම්නස් දුකක් කියලා මේක ආර්ය සත්‍යයක් කියලා සිහි කර කර ඉන්නවා කියනවා. එහෙමයි. ඒ වගේම යම් පිච්චන් නලබෙත්තම් පුදුක යමක් කැමතිද ඒක නොලැබෙද්දි දුකක් මේක ආර්ය සත්‍යයක්. මේක උපදින හැම ජීවිතයකදීම උරුමයි. මේක දුකක් කියලා සිහි කර කර ඉන්නවා කියලා. එහෙමයි. ආර්ය භූමියට පමුණනවා. එහෙමයි. කොහොමද පුතඥන භූමි ඉක්මවා යන? එහෙමයි. ස්වාමීනි දැන් ඇත්තටම හරය වශයෙන් අපි කල්පනා කරලා බලහම දුකම භාග්‍යවතුන් වහන්සේ එහෙම වදාළනේ ස්වාමීනි හරය දුකයි කියන කාරණා. මොකද්ද? මේ සම්පූර්ණ අර්ථයේ ජීවිතේ දුක මත පිහිටලා තියෙනවා කියන දුක මත පිහිටලා තියෙන්නේ. එහෙමයි. ස්වාමීනි දැන් අපි වුණත් කෙනෙක් ඕනම කෙනෙක් පුංචි සංදීප දුනහම ප්‍රාර්ථනා ගොඩයි. බොහොම මේ හිතට ඔරොත්තු නැති දේවල් සිහින මාලිය. නමුත් ජීවිතේ ඊටාම අසුරෙන් ගෙවෙනවා කියලා ඕන කෙනෙකුට තේරෙනවා ස්වාමීනි. ඒ නමුත් ඊට පස්සේ දූ දරුවන් විවාහ කරලා දෙනවා. ඒත් යාවෙන්නේ විවිධාකාර වූ ප්‍රශ්න දුක සහිත දේවල්මයි කියලා මේ අමතක වෙලා යනවා සමහර වෙලාවට ස්වාමීනි. නමුත් මේවා දුකට අයිති බව මේ ඇත්තම කල්පනා කරන්න යොමු වුණොත් දුකම මෙනෙහි කරගෙන හිටියොත් අපේ හිත තුළ ඇති වෙන වාසිය මොකද්ද ස්වාමීනි අපට? ප්‍රධානම වාසිය තමයි ආර්ය භූමියට කියන එක. එහෙමයි ස්වාමීනි. සසරේ මිතුවක් කරගන්න බැරි වෙච්ච පෘථග්ජන භූමිය ඉක්මවා යනවා කියන එක. එහෙමයි. ආර්ය සත්‍ය විමසීමේ ප්‍රධානම දේ. එහෙමයි. ඒතර මේ ආර්ය සත්‍ය විමසන කෙනාම තමයි කියන ඊළඟට ආශ්‍රව දුරු කරන්නේ. එහෙමයි. හරි ලස්සන දේශනාවක් තියෙනවා. ඒක පුදුම අසිරිමත්. ඒක දේශනාවේ තමයි ආසවක්ඛේ සූත්‍රය. එහෙමයි. ජානතෝ අහම් භික්කවේ පස්සතු වාසවානං කයං වදාමි. දන්න කෙනාටයි දකින්න කෙනාටයි කියන පින්වත් මහණි ආශ්‍රවයන්ගේ ඡේවීම ගැන මම කියලා දෙන්නේ. එහෙමයි. ඒතර ඉස්සෙල්ලා මේ වේසනාවේ මුල් පරයයක් ගත්ත යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරයයි. දන්න දකින්න කෙනාට කියලා. දැන් අද තව ලස්සන පරයයක් කියනවා නෝ අජානතෝ නෝ අපස්සතෝ. නොදන්න කෙනාට නොදකින්න කෙනාට නෙමෙයි. කිංච භික්කවේ ජානතෝ කිං පස්සතෝ වාසවානං කයෝ හෝති. කුමක් දන්න කුමක් දකින්න කෙනාටද ආශ්‍රවයන් ඡේවීම කියලා දෙන්නේ. ඉදන් දුක්ඛන්ති ජානතෝ පස්සතෝ ආසවානං කයෝ හෝති. මේක දුකයි කියලා දන්න කෙනාට දකින්න කෙනාට ආශ්‍රවයන්ගේ ඡේවීම මම පනවනවා කියලා දෙනවා කියන. එහෙමයි. තෘෂ්ණාව නැති වෙනවා කියලා තේරුම් ගන්න පුළුවන්. නෑ මේක දුකයි කියලා ඉපදීම දුකක් කියලා. එහෙමයි. එයා තේරුම් ගන්න මහන්සි ගන්නවා. එහෙමයි. ඒ කියන්නේ මහත්ය මේකනේ දැන් බලන්න මේ ආර්ය භූමියට එන විදිය, පුතඥන භූමිය ඉක්ම යන විදිය. එහෙමයි. කුමක්ද? ඔහු බලන්න ඕන ඇත්තට ඉපදිච්ච නිසා නේද මම මේ දැන් බලන්න මේ යුගයේ මේ කොරෝනා ගත්තොත් එහෙම රට ජාති ආගම් බේදනේ පොදුවේ ඔක්කොම. එහෙමයි. පොදුවේ සියලු දෙනා නැකත් අදහන අයයි නැති අයයි නිමිටි අදහන අයයි නැති අයයි දෙවියන් යදින අයයි නැති අයයි කිසිම නැකතක් නැති. කිසිම නැහැ. එහෙමයි ස්වාමීනි. එතකොට මේ බුද්ධ ශාසනයේ ඉන්න සියලු දෙනා ඔක්කොම එහෙයි. ඒතර බලන්න අර සියලු දෙනාම පරයා ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධයෙන් බබලනවා. මොකද්ද? දුක නම් ආර්ය සත්‍යයෙන් ප්‍රකට කරනවා. එහෙමයි. ඒතර බුදුරජාණන් දේශනා කළේ මම අදහන සියලු දුක් වලින් ඉක්මවා යනවා කියලා. එහෙමයි. මොකද්ද දේශනා කළේ ශාස්ත්‍රුන් වහන්සේ? භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය දාන්න කියලා.
එහෙමයි. තථාගතයන් වහන්සේගේ අවබෝධය දාන කියලා කියන්නේ. එහෙමයි. හරි ආශ්චර්යයි. එහෙමයි. ඒතර සියලු දුක් වලින් ඉක්මවා යන්න නම් දුක නම් වූ ආර්ය සත්‍ය අවබෝධ කරගන්න කියලා දේශනා කරා. එහෙමයි. දුක නම් වූ ආර්ය සත්‍ය අවබෝධ කරගන්න. මේ ස්වාමිනේ දුක ගැන මෙනෙහි කිරීම විද්‍යාව පිණිස හේතු වෙනවද? අනිවාර්යයෙන්ම. එහෙමයි. දුක නම් වූ ආර්ය සත්‍ය විමසීම සියලු මේ අවිද්‍යාව අන්ධකාර ඉක්මවා යන්න හේතු වෙන්නේ දුක නම් වූ ආර්ය සත්‍ය විමසීමෙන්මයි. ස්වාමිනේ දැන් හරි පුදුමයි දැන් අපිට අපේ හිතේ ඇති වෙන්න පුළුවන් ලස්සන උයන්වතු මල්වතු ඒවා දැක්කම මගේ කරගන්න තියනවා නම් කියලා හිතෙනවා. සමහර වෙලාවට ස්වාමිනේ පුංචි වයසේ නම් සාධාරණයකුත් තියෙනවා. මහන්සිලා සල්ලි උපයලා ගන්නත් පුළුවන්. ඒත් ස්වාමිනේ සමහර විට ලෙඩ ඇඳෙන්දී උනත් බේට් ටික ගේන්න බස් එකේ යනකොට උනත් වත්තක් පිටියක් දැකම මේ මගේ කරගන්න ඕන මේක මට ඕන කියලා හිතෙන්න පුළුවන් ස්වාමීනි. රූපයක් අපි ඉස්සරහට ආවම ඒ කල්පනාව මේ ඒක අවිද්‍යාසහගතමයි තියෙන්නේ. එහෙමයි ස්වාමී. විද්‍යාසහගතයි තියෙන්නේ. එහෙමයි. ඒ කියන්නේ ඒක ආත්මයි සැපයි කියලා ඇතිවෙච්ච හැඟීමත් එක්කනේ. එහෙමයි. ඒක හිතෙන්නේ. එහෙමයි. දුකයි කියන හැඟීමත් එක්ක නෙමෙයි ඇති වෙන්නේ. එහෙමයි. ඒතර මේ ඒකත් තියෙන්නේ මේ දුක නම් වූ ආර්ය සත්‍ය දැන් යම් පිච්ඡන් නලබතු තම්පි දුක්ඛ. එහෙමයි. යමක් කැමැද්ද නොලැබෙදි දුකයි කියන අදහස හිතේ නෑනේ විලා. එහෙමයි ස්වාමී. ප්‍රියයන්ගෙන් මේ දුක් ඇති වෙනවා කියලා අදහස නෑනේ. එතනදී අපි වහවහ විද්‍යාවට පැමිණෙන්නේ අනිවා දුක නම් වූ ආර්ය සත්‍ය විමසලා එන්න තියෙන්නේ. එහෙමයි ස්වාමී. එතකොට මේ දුක නම් වූ ආර්ය සත්‍ය විමසීම තුලින්මයි මේ සියලු දුක් ඉක්මවා යන්න පුළුවන් තැනක් තියෙන්නේ. එහෙමයි. එහෙනම් මේ වර්තමානයේ මේ තියෙන මේ යම් තාක් ප්‍රශ්න නැද්ද? දැන් බලන්න මේ කොරෝනා වෛරසය මුළු ලෝකෙම ඇලලි වැලලි ගිහිල්ලා ඉන්නේ. එහෙමයි. අද යම් තැනක රහතන් වහන්සේ නමක් ඇද්ද? ඒ රහතන් වහන්සේ විතරයි මේ ප්‍රශ්නේ මිරිකින් නැතු කියන බවට පත් වෙන්නේ. එහෙමයි ස්වාමීනි. අනිත් සියලු දෙනා මානසිකව කොච්චර මේ ප්‍රශ්නේ මේ යට වෙනවද? එහෙමයි. මේ මානසික වේ ප්‍රශ්نين ඇල්ල යට වෙන්නේ නැති කෙනෙක් සිටින්නේ කවුද? රහතන් වහන්සේ නමක් පමණයි. මීට වඩා ප්‍රශ්න තිබුණ මහත්ය බුදුරජාණන් වහන්සේ කාලේදී. එහෙමයි. අහිවාතක රෝගී කියලා. ඔය විශාල මහත් නුවර තුම්බිය දුරු කරන්නේ භාග්‍යතුන් වහන්සේ වැඩි. එහෙමයි. මීට වඩා ප්‍රශ්න තිබුණා. එහෙමයි. මීට වඩා මනුෂ්‍ය ඝාතන ඒ කාලේ තිබ්බා. දැන් මේ මිනිස්සු මරනවා කියන දහස් ගණන් මරනවා. දැන් ඔය එක මේ පවත්තන්න. එහෙමයි ස්වාමීනි. දැන් අද ගත්තොත් ලංකාව ගත්තොත් අද ලංකාවේ රජවරු ගත්තොත් එහෙම නීති සංග්‍රහයට ඇවිල්ලා නැහැනේ. දැන් මරණ දඬුවම හිමකක් නැහැනේ. එහෙමයි. දැන් බුදුරජාණන් වහන්සේ කාලේ මරපු හැටි හිස ගසා දාලා මරනවා. අත් කකුල් කපලා දාලා මරනවා. ඇයි අපි අර පායාසිරාජ සූත්‍රය දැක්කේ? එහෙමයි ස්වාමීනි. ඒත් මීට වඩා ප්‍රශ්න තිබුණා ඒ කාලේ තව. නමුත් ඒ කාලේ ප්‍රඥාවන්තය වැඩි. ඒ ප්‍රශ්න ඉදිරියේදී ඇලෙන්නේ නැති, ගැටෙන්නේ නැති, කම්පා වෙන්නේ නැති සිත් තිබුණේ ඒ කාලේ. එහෙමයි. ඒක පුදුම ආශ්චර්යයක් ඒක. එහෙයි ස්වාමීනි. ඒතර බලන්න මේ සියලු ආශ්‍රව දුරු කරන්න නම් එයාට මොකද තියෙන්න ඕන? දුක නම් ආර්ය සත්‍ය දැනගන්න ඕන කියන දකින්න ඕන කියන. එහෙනම් දුක නම් බලන්න එතකොට මේ ආර්ය භූමියට පත් වෙනවා කියන කොච්චර සුන්දර දෙයක්ද මහත්තයා. එහෙමයි. දැන් දුක නම් ආර්ය සත්‍ය විමස ඉන්නව නම් මේ ඉපදීම දුක. දැන් බලන්න මේ කොරෝනා ප්‍රශ්නේ ඔක්කොම මේ දුක් විඳින්නේ කොමක් එක්කද? ඉපදීමත් එක්කනේ මහත්තයා. එහෙමයි. භාග්‍යතුන් දේශනා කළ ඉපදීමෙන් නිදහස් වෙනකම් මේ දුකෙන් නිදහස් වීමක් නැහැ. දැන් අපේ ජීවිතේට අවුරුදු 50න් පස්සේ ජරාවට පත් වෙලා හදපු ගෙවල් වල සේවකයෝ වෙලා ඉන්නවනේ. එහෙමයි. තමන් ගත්තු මේ හරි හම්බ කරපු දේවල් වලින් සේවකයෝ වෙලා ඉන්න වෙනවා. එහෙමයි. තමන්ම හදාපු දරුවෝ යටතේ සමහරට සේවකයෝ වගේ ඉන්න වෙනවා. ස්වාමීනි දුකේ ආඥාව හරි ඔබ වහන්සේ දැන් මේ පැහැදිලි කරනකොට දැන් තමන් හරි ලස්සන මාලිගාව වගේ ගේ හදා ගන්නවා. ඒ ගේම හිර අඩිසේ ඉන්නවා ඊට පස්සේ. එහෙමයි ස්වාමී. ඔය දුකටපත් වෙන්නේ කුමක් නිසාද? ඉපදීම නිසා. එහෙමයි. එහෙනම් මේ ජරාව අවුරුදු 50න් පස්සේ හිමි වෙන මේ ජරාව ඉපදීමත් එක්ක තියෙන්නේ. එහෙමයි ස්වාමී. ඉපදීම නිදහස් වෙනකම් ওই දුකේ නිදහස් වීමක් නැහැ. සමහර කට්ටිය ජීවිත කාලෙම අසනීප වෙලා ඇඳේ ඉන්නවා. ඉපදීමත් එක්ක තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. අපි ඉපදුනොත් එහෙම ওই දුක. එහෙයි. සමහරට ඊළඟ ජීවිතේ සමහරට වුණා අපි හිතමු දැන් මේ ජීවිතේ කසාද බඳිනවා. පෙරුම් පුරලා. එහෙමයි. ගෙවල් දොරවල් හදාගෙන ඔක්කොම කළා වුණා අංග විකල දරුවෙක් උපදිනවා. මොකද වෙන්නේ? ජීවිත කාලෙම මිදවන්න ඕන. එහෙමයි. එපා කියන්නද? එහෙයි. සසරේ අපිට මේ ඉරණ මත් වෙන්න බැරිද? පුළුවන් නේ. ඒ දුක්ඛිත ඉරණම අපිට අත් වෙන්න පුළුවන් සංසාරේ.
ස්වාමීනි මේ ඇත්ත මෙපමණ තියෙද්දීම අපි ඒ පිළිබඳව කල්පනා නොකර ඉතින් අපි ওই තිරිසන් ලෝකෙ උපදින්න පුළුවන්, පෙරේත ලෝකෙ උපදින්න පුළුවන්, නිරේ උපදින්න පුළුවන්. එහෙමයි. මනුස්ස ලෝකෙ උපදිලා සමහර දුප්පත් වෙලා ඉපදිලා පාරිංගාකා ජීවත් වෙලා ඉඳලා මැරලා යන්න වෙන්න පුළුවන්. එහෙමයි. සමහරට ගියක් දොරක් නැතුව ජීවත් වෙලා ඉඳලා දුක් විඳ මැරලා යන්න පුළුවන්. එහෙමයි. සමහරලාට මේ දුස්සීල අසත්පුරුෂ සැමියෙක් ලැබිලා දුක් විඳ ඉඳලා මැරලා යන්න පුළුවන්. එහෙමයි. සමහරලාට දුස්සීල අසත්පුරුෂ බිරිඳෙක් ලැබිලා මේ දුක් විඳ ඉඳලා මැරලා යන්න පුළුවන්. එහෙමයි. සමහරට දුස්සීල දරුවෝ මේ ලැබිලා මැරලා යන්න පුළුවන් දුක් විඳ ඉඳලා. කුමක් එකද ඉපදීමත් එක්ක. ඔය විදිහට විමස ඉන්න පුරුදු වුණොත් එහෙම පුතත්ජන භූමිය ඉක්මවා යනවා. උදාාර ආරි භූමියට එනවා. ඒතර යා නිතර කල්පනා කරනවා මේ දුක හටගන්නේ ඉපදීමත් එක්ක. එහෙමයි. ඊට පස්සේ මේ දුක සියලු දුක් උපදින්නේ ඉපදීමත් ඇති වෙන කුමක් නිසා? තෘෂ්ණාව නිසා. එහෙමයි. මේ සියලු දුක් වලට හේතුව තෘෂ්ණාව අපේ හිතවල තියෙනකම් මේ ප්‍රශ්නේ. එහෙමයි. තෘෂ්ණාව ඡය වෙන්නේ දුක නම් වාරි සත්‍ය වැටහෙනකොට විමසනකොට. එහෙමයි ස්වාමීනි. ඉපදීම පිණිස තමන්ගේ හිතේ ආධ්‍යාත්මේ කැමැත්තක් ඇද්ද? බන්ධනයක් ඇද්ද? සියලු සංයෝජන දුරු කළ දානවා. ඉපදීමේ ආදීනව සිහි කරන්න ඕන. එහෙමයි ස්වාමීනි. ජරාවේ ආදීනව සිහි කරන්න ඕන. ආය ලැබෙන මරණයේ ආදීනව සිහි කරන්න ඕන. එහෙමයි. ප්‍රියයන්ගේ වෙන්වීමේ ආදීනව සිහි කරන්න ඕන. එහෙමයි. අප්‍රියයන් සමග එකතු වීමේ ආදීනව සිහි කරන්න ඕන. යම් දේවල් වලට කැමැත්තෙන් ඉඳලා නොලැබෙද්දී සමහරලාට දුකෙන් දෝමනස්යෙන් ඉඳලා සති ගණන් මාස ගණන් සමහර මිනිස්සු බිබී ඉන්නවා. බේබද්ද වෙලා. එහෙමයි ස්වාමීනි. දූල බලාපොරොත්තු ඉඳලා පුතු ලැබෙද්දී බේබද්ද වෙනවා. එහෙමයි. පුතු බලාපොරොත්තු ඉඳලා දූල ලැබෙද්දී බේබද්ද වෙනවා. දරුවෝ බලාපොරොත්තු ඉඳලා දරුවෝ නැතු වෙද්දී බේබද්ද වෙනවා. එහෙමයි. ධනෙ විනාශ කරගන්න, ව්‍යාපාර සාර්ථක කරගන්නකින් ඒව සාර්ථක කරගන්න බේබද්ද වෙනවා. එහෙමයි. නැහිව නැත්නම් ළමයි උගත් කරන්න ගිහිල්ලා ඒක කරගන්න බැරුණා මේ මුසපත් වෙලා විනාශ වෙනවා ජීවිත. එහෙමයි. මේ ආය මේ මහා දුකටපත් වෙන්නේ. එතකොට කුමක් නිසාද මේ තෘෂ්ණාව ආධ්‍යාත්මෙ තියෙනකම්? එහෙමයි ස්වාමීනි. අවිද්‍යාව ආත්මය තියෙනකම්. එහෙමයි. ආයි තෘෂ්ණාව තියෙනකම් අවිද්‍යාව තියෙනකම් ආයි උපතක් කරා ගෙනියනවා. එහෙමයි. ආයි උපතක් ගිරා ගෙනිච්චොත් ආයි මොන ප්‍රශ්නෙට ඇදලා දායිද දන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. ඒතකොට ආරි ශ්‍රාවකේ කල්පනා කරනවා එහෙනම් මේ අවිද්‍යාවයි තෘෂ්ණාවයි නැත්තම් මේ සියලු දුක් නිරුද්ධයි නේද? එහෙනම් මේ අවිද්‍යාවයි තෘෂ්ණාවයි මගේ හිතේ නැති වෙන්නේ සම්මා දිට්ඨිය වැඩෙනකොට නේද? එහෙමයි ස්වාමීනි. සම්මා දිට්ඨිය වැඩෙනවා කියලා කියන්නේ දුක පිළිබඳ තියෙන අවබෝධය වැඩි වෙන්න ඕන. එහෙමයි. දුකේ හට ගැනීම පිළිබඳ තියෙන අවබෝධය පුළුල් වෙන්න ඕන. දියුණු වෙන්න ඕන. එහෙමයි. ඉතින් දැන් අපි හිතා ඉන්න ඕනේ තෘෂ්ණාවයි අවිද්‍යාවයි නිසා දුක හට ගන්නවා කියලා නිතර හිතා ඉන්න ඕනේ නේද? ඒ හිතන කාරණේ තමන්ගේ ආධ්‍යාත්මික ප්‍රත්‍යක්ෂ වෙනවා. මගේ හිතේ තියෙන හටගන්න මේ තෘෂ්ණාව මේ අවිද්‍යාව නිසා නේද මේ ඔක්කොම දුක් ටික හටගන්නේ කියලා තමන්ට ප්‍රත්‍යක්ෂ වෙනවා. එහෙමයි. ඒ සම්මාදිට්ඨිය කියන්නේ ඒක. එහෙනම් හිතේ තියෙන තෘෂ්ණාව නම් ස්වභාව හිතේ තියෙන එකක් නේ. එහෙමයි. හිතේ තියෙන තෘෂ්ණාව තමයි හඳුනා ගන්නවා. හඳුනා ගන්න යට අනුග්‍රහ කරන්න මොකද? ඒ හැමතිස්සෙම ගැන කල්පනා කරන්න ඕනේ. එහෙමයි. හිතේ තියෙන තෘෂ්ණාව නිසායි හිතේ තියෙන අවිද්‍යාව නිසායි මං ආයි උපත කරා යන්නේ. ආයි ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් නිතු මේ දුකට බර මේ ජීවිතය ආයි හදලා දෙන්නේ තෘෂ්ණාව නිසායි. මහත්ය නිසාවත් නෝන නිසාවත් දරුවෝ නිසාවත් ඥාතීන් නිසාවත් පරිසර නිසාවත් නෙමෙයි. එහෙමයි. ඒවා දෙවලස යම් දුක් හට ගන්නව නැති නේ. එහෙමයි. නමුත් මේ හැම දෙයකම ආය මුණ ගස්සලා මේ ප්‍රශ්න ටික අපේ ජීවිතේට එකතු කරන්නේ කවුද? අවිද්‍යාව වෙනුයි තෘෂ්ණාව වෙනුයි. එහෙමයි. එහෙනම් මේ සම්මා දිට්ඨිය වඩනකොට මේ දුක් දුරු වෙලා යනවා. එහෙමයි. මේ කල්පනාව වඩනකොට සම්මා සංකල්ප මේ දුක් දුරු වෙනවා. එහෙමයි. එහෙනම් සම්මා වාචා වඩනකොට මේ දුක් දුරු වෙනවා. සම්මා කම්මන්තේ වඩනකොට මේ දුක් දුරු වෙනවා. සම්මා වායාම සම්මා සති සම්මා සමාධි වඩනකොට මේ දුක් දුරු වෙනව නේද කියලා හිතා ඉන්න ආරි ශ්‍රාවකයාට උදාාර සිතක් ඇති වෙනවා. එහෙමයි ස්වාමීනි. කොහොමද ආරි භූමියේ තියෙන ආශ්චර්යය? එහෙමයි. සියලු දුක් සුසුම් බිඳලා සිඳලා දාන තැන. එහෙමයි. කොතනද පටන් ගන්නෙ? ආර්ය භූමියටපත් වෙන්නේ කොහොමද? චතුරාර්ය සත්‍ය විමර්ශනේ. එහෙමයි ස්වාමීනි. දුක විමසන්න ඕන. එහෙමයි. දුකේ හට ගැනීම විමසන්න ඕන. නැතිවීම විමසන්න ඕන. මාර්ගය විමසන්න ඕන. සත්‍ය සංයුත් ඉස්සරහට අපි කතා කරනෝනේ මහත්තයා. එහෙමයි. ඒක අපි විස්තර වශයෙන් කතා කර විනාඩ කියනවා. අයන් දුක්ඛ සමුදයෝති ඥානතෝ පස්සතෝ ආසවානං කයෝ හෝති.
දුක හටගන්නේ මේ හේතුව නිසයි කියලා. ඔහු දන්නවා කියනවා දකින්නවා කියනවා. දන්නව නම් දකින්නවා නම් එයාගේ ආශ්‍රව ඔක්කොම ශේලා යනවා කියලා කියනවා. එහෙමයි ස්වාමීනි. එහෙනම් ආශ්‍රව ශේ වෙන්න එහෙනම් මේ දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු මේ ආශ්‍රව ප්‍රහාණය කරලා ඉන්නවා. එහෙමයි. එහෙනම් දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ශේ වෙලා යන්නේ වෙන්න විකාර මතවාද කල්පනා කර ඉඳලා නෙමෙයි ඒ ඔක්කොම අතාරින්න. එහෙමයි. කල්පනා කරන්න මේ දුක නම් ආරි සත්‍ය පිළිබඳ. එහෙමයි. අපි ඉස්සරහට සත්‍ය සංයුක්ත විස්තර වශයෙන් කතා කරමු. එහෙමයි. ඊළඟට ඒකේ නිදහස් කරන බොජ්ජංග සංයුක්ත විස්තර වශයෙන් කතා කරමු. එහෙමයි. ඊළඟට මේකට සෑහෙන උපකාර වෙන අවිජ්ජා සූත්‍රයේ තියෙනවා මේ ඒ වගේ දේශනා තියෙන ගොඩාක්. එහෙමයි. මේ දේශනා අපි මේ ඉස්සරහට කතා කරන්න ඕන අනිවාර්යයෙන්ම. ඒතර බලන්න මේවා අපි මේ දුකේ හට ගැනීම ශ්‍රාවකේ කල්පනා කරනවා කියනවා. මේකට තව ලස්සන දේශනාවක් මට මතක් වෙන මහත්තයා ද්වේතානුපස්සනා කියලා සූත්‍ර නිපාතේ ලස්සන දේශනාවක් තියෙනවා. ද්වේතානුපස්සන. එහෙමයි ස්වාමීනි. ඒතර ඒ සෑම පරයයකින්ම එක්ක අනාගාමී වෙනවා කියන එක්ක රහත් වෙනවා කියන. සංක්ෂේපයෙන් කියනවා නම් දුක දුකේ හට ගැනීම නැතිවීම මාර්ගය තමයි ගැන තමයි ඒතර හැමතිස්සෙම විස්තර කරන්නේ. එහෙමයි. පරයයන් විවිධ පරයයන්ගේ. එහෙයි. විවිධ පරයයන්ගේ විස්තර කරනවා. එහෙමයි. හරිම අසරිම. එහෙමයි ස්වාමීනි. ඒත් බලන්න ආරි ශ්‍රාවක නිතර සිහි කරන්න කියනවා එහෙනම් මේ අවිද්‍යාව නිසායි මේ දුක හටගන්නේ තෘෂ්ණාව නිසායි මේ දුක හටගන්නේ. ඉපදිලා දුක් විඳින්නේ අවිද්‍යාවයි තෘෂ්ණාව නිසා. ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ මේ සියලු ප්‍රශ්නයි මුණ ගැස්සන්නේ අවිද්‍යාවයි තෘෂ්ණාවයි නිසා. ඉන සතර පායෙන් යුතු මේ සසරට ගෙනිච්ච කුමක් නිසාද? අවිද්‍යාවයි තෘෂ්ණාව නිසා. එහෙමයි ස්වාමීනි. ඉතින් මේ සතර පායේ විඳින සත්තු විඳින දුක හැම මොස්තෙම දකිද්දි හිතන්න අහෝ මේ අවිද්‍යාවයි තෘෂ්ණාවයි නිසානේ දැන් මේ සත්තු දුක් විඳින්නේ. එහෙනම් මගේ හිතෙත් අවිද්‍යාවයි තෘෂ්ණාවයි තියෙනවා. මේ දුකට කොයි වෙලාවෙ ඇදලා දායිද දන්නේ නැහැ. එහෙමයි. ස්වාමීනි මේ අවිද්‍යාවයි තෘෂ්ණාවයි එකිනෙකට එකිනෙකට සම්බන්ධයි. එහෙමයි ස්වාමීනි. දැන් බලන්න මේක මේ වගේ දැන් අවිද්‍යාව දැන් දුක පිළිබඳ අවබෝධයක් නැත්නම් තෘෂ්ණාව කියන එක ඒකමනේ තියෙන්නේ. එහෙමයි. දුක පිළිබඳ අවබෝධය පුළුල් වෙන්න තෘෂ්ණාවෙන් හිත නිදහස් කරනවා. එහෙමයි. දුක පිළිබඳ අවබෝධය පුළුල් වෙන්න. එහෙමයි ස්වාමීනි. ඒතකොට දුක පිළිබඳ අවබෝධය පුළුල් වෙනකොට තෘෂ්ණාව දුර වෙනවා කියලා කියන්නේ දුක්ඛ නිරෝධය සාක්ෂාත් වෙනවා. එහෙමයි. එහෙනම් තමන් විමර්ශනයක මහන්සියෙන් යෙදෙන්න ඕනේ නැද්ද එහෙනම්? එහෙයි ස්වාමීනි. දැන් බලන්න එතකොට මේ දර්ශනයෙන් ප්‍රහාණය කරන්න ඕන ආශ්‍රව දුක නම් වූ ආර්ය සත්‍ය දැක ඉපදීම දුකක් කියලා විමස ඒක තේරුම් ගනිමින් ඒක දැක අනිත් ආශ්‍රව දුරු කරනවා. හිතේ තියෙන මේ බලවත් බන්ධන ස්වභාවය නැති ඔව් ඒතකොට සක්කාය දිට්ඨි දුරු වෙන එතකොට තමයි. එහෙමයි ස්වාමීනි. සොකීයයි කියන ස්වභාවය නැති වෙලා යනවා. එහෙයි. රූප වේදනා සංඥා සංකාර විඥාන සොකීයයි කියන ස්වභාවය නැති වෙලා යනවා. මේ ඉපදීම නිසා හටගත්තු දුක සිහි කරන්න. එහෙමයි. ජරාව නිසා හටගත්තු දුක සිහි කරන්න. එහෙමයි. ව්‍යාධිය නිසා හටගත්තු දුක සිහි කරන්න ඕන. ඒ දුක දකින්න ප්‍රඥාවෙන් දකින්න අතීතේ හිටියද නැද්ද කියන ඔය ප්‍රශ්න ඔළුවට එන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. අනාගතේ ඉදීද නැද්ද කියන ප්‍රශ්නේ නැහැ එතකොට. එහෙයි. ඉපදීමත් එක්ක හටගත්තු මේ මහා දුක්ගොඩ සිහි කරන්න එයාට සිහි වෙනවා නම් සිහි වෙන්නේ අතීතෙත් අප්පා ඉපදිලා මේ දුක විඳ නේද? කෙසේ හිටියද කොහොම හිටියද එතකොට ආරි භූමියට ඒවා ප්‍රශ්න නෙමෙයි. එහෙමයි ස්වාමීනි. අනාගතේ මං කොහොම ඉඳීද අරකද කින්ද මන්ද ප්‍රශ්න නෙමෙයි එතකොට. එහෙමයි. භාග්‍යතුන් වහන්සේ කොහෙද ඉපදුනේ කියන ප්‍රශ්න නෙමෙයි එතකොට. ඒ ප්‍රශ්නේ නෑ එතකොට යාට. එහෙමයි. වරින්දකට මේ දර්ශනය උපදිනකොට දැක ඒ අතීතයේ මුල් වෙලා හට ගන්න ආශ්‍රව දුරු කරලා දාන්න. එහෙමයි. අතීත ගැන හිතනවා නම් හිතන්නේ අහෝ ඉපදිලා මේ වගේ දුකක් මං අතීතෙත් වින්දා නේද? ජරාවට එහෙනම් ඉපදුනා නම් ජරාව හම්බුණානේ. එහෙමයි. ව්‍යාධියෙන් ඒ දුක වින්දනේ. එහෙයි. එහෙනම් මේ ජරා දුක සිහි කර අතීතෙත් එහෙනම් ජරා දුක මෙහිම වින්දා නේද? අනාගතෙත් මම මෙහිම විඳී නේද? එහෙනම් මේ ව්‍යාධියෙන් විඳින දුක නිතර සිහි කරනවා නම් අතීතෙත් මේ විදිහට වින්දා නේද? අනාගතෙත් මට විඳින්න වෙයි නේද? මරණ දුක සිහි කර අතීතේ එහෙනම් ගැන අනාගතේ ගැන ওই විදිහේ තියෙන ආශ්‍රව දුරු කළා දානවා කියලා. එහෙමයි. දෘෂ්ටිගත වෙන්නේ නැහැ එතකොට. එහෙමයි. එතකොට එයා ස්ථිර සදාකාලික තැනක් කොහොමද තියෙන බව මේ පිළිගන්නේ නැහැ නේ. එහෙමයි. ස්ථිර සදාකාලික තැනක් පිළිබඳ ඒ අරුබුදේ නැහැ එතකොට එයා. ඒන්නේ ස්වාමීනි සක්කාය දිට්ඨියට පැමිණෙන. සක්කාය දිට්ඨියත් එක්කමනේ ඔක්කොම. එහෙමයි ස්වාමීනි. බාණිතුනේ පුතජන භූමිය ඉක්මවා යන සුන්දර භූමියක් ආර්ය භූමිය. ආර්ය භූමියට එතකොට මේ කරන අනුග්‍රහය
තමන්ට සසර පුරාවට ආර්ය භූමියට පත් වෙන්න අනුග්‍රහ ලැබී අනිවාර්යයි. එහෙමයි. මේ ආර්ය භූමිය අසරිය කොච්චරද කියනවනම් රජවරු රජකීවල රජකම අත්හරිනවා. එහෙමයි. ආර්ය භූමියට පත් වෙනකොට. එහෙමයි. රජගෙදර ඉන්න උනත් මේ ආර්ය භූමිය රැකගෙන වාසය කරන්නේ. එහෙමයි. ඒ කියන්නේ බිම්බිසාර රජතුමා මේ ආර්ය භූමියේ ඉඳලා වාසය කළා ජනවසබ නමින් බලවත් දෙවියෙක් කියලා ඉපදුනේ. එහෙමයි ස්වාමීනි. බලන්න ඒ නිසානේ සිටුවරයෙක් වුණත් ආහාරි භූමියේ ඉඳගෙන තවතිසා දෙවියන් අතර දැන් ඉන්නේ. එහෙමයි. මහෝපාසිකාවක් විදියට ඒ නිසානේ විශාකා මහෝපාසික අර වගේ මහා විහාරාංගන පූජා කරමින් දාන මාන ආදී පින්කම් කරගෙන අද නිම්මානට තියෙන්නේ. එහෙමයි. ආහාරි භූමියක අසිරි. එහෙමයි ස්වාමීනි. බාහනේ කාලේ මේ සිය සේනාපතිට දරුවෝ හිටිය 32ක් නියුන් දරුවෝ. එහෙමයි. 16 අවස්ථාවකදී හම්බෙලා. එතකොට මේ මම මතක හැටියට කොසල් රජතුමාද කොහෙද මේ මෙයාට හිටපු සෙන්පති මේ සිය සේනාධිපති තමන්ට ගහලා කවදාද දවසක රාජ්‍ය අල්ලගන්නේ කියලා බයට ඈත ප්‍රදේශයකට යවලා මේ යුද්ධයකට කියලා යව්වේ. දාලා මැරිව්වා. එහෙමයි ස්වාමීනි. එකම දවසේ සැමියා දරුවෝ 30 දෙනයි. බන්දුල මල්ලිකාව. බන්දුල මල්ලිකා. එහෙමයි ස්වාමීනි. බන්දුල මල්ලිකාව ඊට පස්සේ දැන් ඔන්න ගෙදර දානය සූදානම් කර හිටියේ දැන් ආශිර්වාද පිණිස. එහෙමයි. බන්දුල මල්ලිකා දාන බෙද බෙදා ඉන්නවා. කෙනෙක් ඇවිල්ලා මේ පණිවිඩය කිව්වා. තුණ්ඩුවක් ගෙනල්ලා දුන්නා. එහෙමයි. බැලුවා බලනකොට තියෙන පණිවිඩය. එහෙමයි. හිත කැළඹුන්නේ නැහැ. එහෙයි ස්වාමීනි. කොහොමද දුක නම් මුවාටි සත්‍ය හිත පිටලා තියෙන විදිහ. අද අපේ කෙනෙකුට උනා නම් මොකද මේ බණ ආයිදී උන් ප්‍රශ්නයක් ආවන. එහෙමයි. ධර්ම ශ්‍රවණේ කැලි. එහෙමයි. අර දානයක් නිකන් ආමිය දාන්න නැද්ද ඉඳලා කිසිම කැළඹීමක් නැහැ. ඊට පස්සේ සේවිකාවගේ අතින් භාජනයක් බිම් වැටලා බිඳුණා. ඊට පස්සේ සද්ද නිසා මේ බන්දුල මල්ලිකා පිටපස්සේ හැරලා බැලුවා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ කැඩෙන බිඳුන දේවල් ඉතින් කොහොම තමයි කියලා නිකන් අර කරුණක් නිකන් දහම්ම සිහිපත් කළා. එහෙමයි ස්වාමීනි. ඊට බන්දුල මල්ලිකා කියන ස්වාමීන් දැන් සුළු මොහොතකට ඉස්සෙල්ලා මගේ එකම සැමියා දරුවෝ 30 දෙනා නැති වුණා කියලා මේ ආරංචිය ලැබුණා. මම ඒ හේතු කරනවා කැළඹීමක් නැතුව මම මේ හිටියා. මට මේ භාජනය නම් මොකද්ද? එහෙමයි ස්වාමීනි. කුමක්ද? ආරි භූමිය අසරි. මේ මොනතරම් උදාර අවබෝධයක් නුවණකට පැමිණිලාද කියලා. බලන්න හරි ආශ්චර්යයි නේද? එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ ආර්ය භූමියට පැමිණෙන උදාර සිත උපදින්නේ කොමගින්ද? දුක නම් වූ ආර්ය සත්‍ය විමසන්න. එහෙමයි ස්වාමීනි. ඊළඟට විස්තර කරන දුක්ඛ නිරෝධෝති ඥානතෝ පස්සතෝ ආසවානං කයෝ හෝති. දුක්ඛ නිරෝධය විමසන්න. එහෙනම් මේ දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවශය වෙලා යනවා. දුක්ඛ නිරෝධය විමසන්න. කොහොමද දුක්ඛ නිරෝධය වෙන්නේ? එයාට හැමතිස්සෙම හිතන්න පුළුවන් නම් මම මේ යම් දුකක් විඳිනවද මේ දුක අවිද්‍යාවයි තෘෂ්ණාවයි නිරුද්ධ වුණාට පස්සේ නිරුද්ධ වෙලා යනවා කියලා හිතා ඉන්න පුළුවන් නම්. ඉපදීම නැති වෙද්ද දවසට මේ දුක ඉවරයි කියලා හිතා ඉන්න පුළුවන් නම්. එහෙමයි ස්වාමීනි. ඒ වගේ උදාර සිතවිල්ලකින් ඉන්න පුළුවන් නම් කොච්චර ආශ්චර්යයක්ද නේ? එහෙමයි. සමහර ආධ්‍යාත්මයන් ගින්නක් තියෙන්න පුළුවන්. හැබැයි යාගේ ප්‍රඥාව විතර බබලනවා. එහෙමයි. ගින්න තියෙනවා ප්‍රඥාව බබලනවා. එහෙමයි ස්වාමීනි. ගින්න තියෙන ප්‍රඥාව බබලනවා. එහෙයි. ඒතර අර මහා ප්‍රඥා ආලෝකයෙන් ඔහු ආලෝකමත් වෙලා අර ඔහු දන්නවා ආධ්‍යාත්මී යම් තෘෂ්ණාවක් ඇද්ද අවිද්‍යාවක් ඇද්ද මේ අවිද්‍යාවයි තෘෂ්ණාවයි තියෙනකම් විතරයි ආධ්‍යාත්මික ගින්න තියෙන්නේ. යම් මොහොතක මේ අවිද්‍යාවත් මේ තෘෂ්ණාවත් නිරුද්ධ වෙලා යයිද මේ ගින්නත් නැති වෙලා යනවා කියලා සිහි කර කර ඉන්න පුළුවන් නම් ඒක තමයි ආර්ය ශ්‍රාවකගේ දැක්ම. එහෙමයි ස්වාමීනි. ඒතර ආර්ය ශ්‍රාවකයා හැමතිස්සෙම ආධ්‍යාත්මික ගින්නට හේතුවක් දකිනවා. ආධ්‍යාත්මය හටගන්න ශෝකයට හේතුවක් දකිනවා. ආධ්‍යාත්මය ඇති වෙන මේ හඬා වැටීමට හේතුවක් දකිනවා. ආධ්‍යාත්මය උපදින පිච්චීමට හේතුවක් දකිනවා. ආධ්‍යාත්මයේ මේ කෙලෙස් වලින් කම්පා වීමට හේතුවක් දකිනවා. මොකක්ද හේතුව? අවිද්‍යාවයි තෘෂ්ණාවයි. එහෙමයි ස්වාමීනි. ඕනම ප්‍රශ්නයක් ඉදිරියේ හිත කැළඹෙද්දි සමහරට කෙලෙස් සහගත, සමහරට දේශය විශ්සලා, සමහරට ඉරිසියාව, ක්‍රෝධය, වෛරය. ඒතර ඒක නට හිතන්න පුළුවන් නම් බොහොන තරම් ක්‍රෝධ කරපන්, බොහොන තරම් ඉරිසියා කරපන්. මේ ඇතුලේ ඔක තියෙන අවිද්‍යාවයි තෘෂ්ණාවයි තියෙනකම් විතරයි. එහෙමයි. හැබැයි ඒ හේතු කරගෙන මගේ කයයි වචනයයි මම අසංවර කරගන්නේ කියන උදාර අදිෂ්ඨානී ආර්ය ශ්‍රාවකයා ඉන්නවා. එහෙමයි ස්වාමීනි. ආර්ය ශ්‍රාවකයා ඉන්නේ එතන. සමහර ආධ්‍යාත්මයේ තියෙනවා, ගින්දර තියෙනවා. එහෙමයි. හැබැයි දකින්න දැන් අර ඒක ලස්සන උපමාවක් තියෙනවා සමහර තැන්වල හරි ආශ්චර්යයි. දැන් ඒ කාලේ වළම් පුච්චනෝනේ. එහෙමයි.
එතකොට වළඳ පෝරමේ තියලා එළියට ගන්නවා කියනවා. ඒතර වළඳේ ගින්දර තියෙන්නේ හේතුව තියෙනකම් විතරයි. තේරෙනව නේද? එහෙමයි. හේතුව තියෙනකම් විතරයි ගින්දර තියෙන්නේ. හේතුව මේ වළං කට්ටි රස්නයි. එහෙමයි. පැවැත්ම පිණිස අවශ්‍ය කරන හේතුව නැති කළාට පස්සේ මොකද වෙන්නේ? ඒක ඩිංගට එකපාරට නිවෙන්නේ නැහනේ. එහෙමයි. ඒක නිවෙන්න පොඩි වෙලාවක් යනවා. එහෙමයි. ඒක කොමඟ නිසාද? ඒකට හේතුව. හේතුව නැති කරලා තියෙන්නේ. අවිද්‍යාවයි. එතකොට ඒ වගේ තමයි ආධ්‍යාත්මය හටගන්න ඉන්නටත් හේතුවක් තියෙනවා. එහෙමයි. ඒ හේතුව තමයි අවිද්‍යාවයි තෘෂ්ණාවයි. එහෙමයි. එතකොට මේ අවිද්‍යාවයි තෘෂ්ණාවයි නිරුද්ධ වෙන තැන තමයි සති සම්පජන්නේ. එහෙමයි. එතකොට සතියේ සම්පජන්නේ පිහිටෝගෙන එයා ප්‍රඥා ආලෝකයෙන් විමසනවා නම් හරි මේක හිත ඇතුලේ තියෙන අවිද්‍යාවයි තෘෂ්ණාවයි නිසා අවිද්‍යාවයි තෘෂ්ණාවයි යම් මොහොතක නැති වෙයිද මේ ගින්න නැති වෙලා යනවා කියලා. එහෙමයි. හැම තිස්සෙම හිතට පණිවිඩ දිදී ඒත්තු ගන්නමින් ඉන්නවනම් එයා කය වචනේ අසංවර වෙන්නේ. එතන ඉඳලා කය වචනේ නිවෙන කෙනෙක් වෙනවා. ස්වාමීනි අවසරයි දැන් අර පින්වන්ත බන්දුල මල්ලිකාවන්ගේ අවබෝධය ගැන හිතද්දි ඇය මේ මොනතරම් විද්‍යාවට පැමිණලාද මේ ස්නේහවන්ත දරුවන් ඒ වගේම ඒ වෙලාවේ ආධ්‍යාත්මික ගින්නක් නැතුව නෙවෙයි තිබුණා. නමුත් ඒ ගින්නට අසංවර වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඇයි අසංවර වෙන්නේ නැත්තේ? එහෙයි. ප්‍රඥාවක් තියෙනවා. එහෙමයි. ප්‍රඥාව නැමැති ආලෝකයෙන් ආලෝකමත් වෙලා ඉන්නේ. එහෙමයි. ඒ ආලෝකය නිසා එහෙයි. ඒ ආලෝකය නිසා පේනවා දැන් වලක් තියෙනවා. එහෙමයි. විසම පොළොවක් බව තියෙනවා. එහෙමයි. නමුත් විසම පොළොවේ යන්න එපා ඉතින්. එහෙමයි. පරිස්සමින් යනවා. එහෙමයි. අපි දැන් කාර්කශ පොළොවක් තියෙනවා. අපි දැන් අඳුරේ ওই කාර්කශ පොළොවේ යනවා කියලා මොකද වෙන්නේ එතකොට? එහෙමයි. එයාට දැන් කාර්කශ පොළොවේ යනකොට සමහර තැන්වල වලවල්, සමහර තැන්වල බොරළු, කකුල් සිදුරුවෙන් තැන් තියෙනවා. දැන් කකුල සිදුරුවෙන් තැන් නම් ආලෝකයක් තියෙනවා නම් මොකද වෙන්නේ? සිදුරු වෙන තැන වේගින් අඩිය තියන්නේ නැහැ, පරිස්සමෙන් අඩිය තියෙනවා. මතක නැද්ද ඔයගොල්ලෝ එහෙම පාරවල් වල ගිහින් නැද්ද? එහෙමයි ස්වාමීනි. දැන් ඒ වගේ විසම පොළොවක අඩිය තියෙනකොට මොකද වෙන්නේ? පේනව නම් පරිස්සමෙන් අඩිය තියෙනවා. එතන මොකද වෙන්නේ? ඒ හේතු කරගෙන කකුල සිදුරු වෙන්නේ. එහෙමයි. අඳුරේක නම් යන්නේ මොකද වෙන්නේ? එක පහට අර පරිස්සමින් අඩිය තියන්න ඕන තැන වේගින් අඩිය තියෙනවා. එතන මොකද වෙන්නේ? සිදුරු වෙනවා. එහෙමයි. ආන් ඒ වගේ තමයි ආලෝක කියලා කියන්නේ. ප්‍රඥා ලෝකේ. එහෙමයි. ඒකින් කයයි වචනේ මනසයි අසංගර වෙලා එයා සිදුරු වෙලා විනාශ වෙලා යන්නේ. ස්වාමීනි රහතන් වහන්සේ නම් සම්පූර්ණයෙන්ම නිවේගිය සිතින් සම්පූර්ණ නිවේගිය සිතින් ඉන්නේ. එහෙමයි. ශෝක නෑ, පරිදේව නෑ, දුක් නෑ, දුම්නස් නෑ, දැවිලි නෑ, පිච්චිලි නෑ, මුකුත් නෑ. එහෙමයි ස්වාමීනි. අපි තුමු කෙනෙක් උන සම්මා දිට්ඨිය ඇති කරගෙන කියලා කියන්නේ. එයාට දැවිලි තියෙනවා, පිච්චිලි තියෙනවා. එහෙමයි. අර වලං කට්ට වගේ තමයි. එහෙමයි. වලංගෙඩි ඒක රස්නේ හැබැයි නිවිල යන මොහොතක් එනවා. එහෙමයි. හැබැයි තේරුම් ගන්නවා කියනවා මේක තව පොඩ්ඩකින් කොහොමද නිවිල යනවා කියලා මේක. ඇයි නිවිල යන්නේ? හේතුව නැති කළ තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. හේතුව නැති කළ තියෙන්නේ. ඇයි අර ඒක රස්නේ තියෙන්නේ පෝරමේ තියෙනකම් විතරනේ. එහෙමයි. පෝරමෙන් අයින් කළාට පස්සේ මොකද වෙන්නේ? ඒක ටිකක් වෙලා තිබුණා නිවිල යනවා. එහෙමයි. ඒතර යාට ප්‍රඥා ලෝකයෙන් මේ දුක නම් වාරි සත්‍ය විමසද්දි, දුකේ හට ගැනීම විමසද්දි, නිරෝධය විමසද්දි, මාර්ග විමසද්දි මොකද වෙන්නේ? දැවිලි පිච්චිලි හට ගන්න සියලු ආශ්‍රය ඡය වෙලා යනවා කියලා. එහෙමයි. ඒවං කෝ භික්කවේ ඥානතෝ ඒවං පස්සතෝ ආසවණං කය හෝති. ඔය විදිහට දන්නකොට ඔය විදිහට දකිනකොට දැවිලි පිච්චිලි ශෝක පරිදේව දුක් දුම්නස් වලින් යුතු ආශ්‍රය ඡය වෙලා යනවා කියනවා. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ ආර්ය භූමියට පත් කරවන සුන්දර මානසිකාරයක් කුමක්ද? දුක නම් ආර්ය සත්‍ය සිහි කිරීම. එහෙමයි ස්වාමීනි. දුකේ හැට ගැනීම නැතිවීම මාර්ග විමසීම. එහෙමයි. එවන් උදාාර සොඳුරු කල්පනාවක් දෙව් මිනිස් ලෝකයාට දෙන දහම් පණිවිඩයක් මේ. එහෙමයි ස්වාමීනි. එහෙනම් තමන්ගේ ජීවිතයට ආශ්‍රව දුරු කරන ශෝක පරිදේව දුක් දුම්නස් දෙවිලි වලින් නිදහස් කරවන සුන්දර දහම් පණිවිඩය සසර පුරාවට තමන්ගේ ජීවිතයට ශ්‍රවණය පිණිසම මේ උදාාර පුණ්‍ය සම්පත්තිය හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. හිතෙන් අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ
උත්තම ශ්‍රී සද්ධර්මය අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ පවසා වදාලා. අපි හැමදෙනාම මේ අපට අනුකම්පා ඇති පින්වන්ත මහ සංඝරුවන ආදර ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි මේ පුණ්‍යානුමෝදනාව සිදු කරන වෙලාව අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. කාරුණික පින්වත්නි, අද දින දහම් කැඩපත ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ බණ්ඩාරගම නැගෙනහිර මල්වත්ත දෙකපාරේ පදිංචි ධර්මදාන සමාජිකා පින්වත් චාන්දනී ප්‍රේමරත්න පින්බර මාතාව විසින්. ඒ පින්වත් මාතාව මීති රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයන්ට මේ පින් අනුමෝදන් වේවා. සක්දිවිඳුන් විස්කන් දෙව්පුතු, ඒ වගේම සතරවරන් රජදරුවන් මේ පින් අනුමෝදන් වේවා. සෙම්පත් දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජයා, ආලවක දෙවියන්, ධනවසම දෙවියන් ඇතුළු සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. මේ ස්ථානයට ආරක්ෂාව සපයන සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ආරක්ෂා කරන, ශ්‍රී ධාතුන් වහන්සේලා ආරක්ෂා කරන සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සම්බුද්ධ ශාසනය ගැන හිත් පහන් කරගෙන සිටින සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වැඩේවා, වර්ණයෙන් වැඩේවා, සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණයේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා. සදහැවත් ගිහි පිරිසට සලසා දෙත්වා. පින්වත් චාන්දනී ප්‍රේමරත්න පින්බර මාතාව ඇතුළු පවුලේ සියලු දෙනාටම දැහැමි රැකවරණ සලසා දෙත්වා. දිව්‍යෝද තුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් මීට වසර 8කට පෙර මිය පරලෝකීය මාතර ඉසදීන් නගරයේ ව්‍යාපාරිකව සිටි ඊජී.කේ ප්‍රේමරත්න පියාණන්ට සහ මීට වසර 20කට පෙර මිය පරලෝකීය ප්‍රේමරත්න මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මීට වසර 4කට පෙර මිය පරලෝකීය නවලෝක රෝහලේ සේවය කළ ශ්‍රීමති කොඩිතුවක්කු පුංචි අම්මාට මේ පින් අනුමෝදන් වේවා. පවුලේ සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලෝ වශයෙන් සැපයෙන් සැපයටපත් වෙත්වා. වහවහ සසර දුකින් අත් මිදෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. අනගාരിക මෑණිවරුන්ට, උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. ධර්ම අවබෝධයේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් පින්වත් චාන්දනී ප්‍රේමරත්න පින්බර මාතාවට මේ පින් අනුමෝදන් වේවා. මේ මාස උපන්දිනයේ යෙදුණු චාන්දනී ප්‍රේමරත්න මහත්මියට සහ ලාල් රොඩ්රිගු ස්වාමි පුරුෂයාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම පවුලේ සහෝදර සහෝදරියන්ටත් නන් අයුරින් උපකාර කළ සියලු දෙනාටම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජික සමාජිකාවන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඉතින් අද දවසෙත් අපට අනුකම්පාවෙන් මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම සුභාෂිතේ අපගේ පින්වත් ස්වාමින් වහන්සේ පෙන්වා වදාළ ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොටගෙන මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන බණ්ඩාරගම නැගෙනහිර මල්වත්ත දෙකපාරේ පදිංචි ධර්මදාන සමාජිකා පින්වත් චාන්දනී ප්‍රේමරත්න මහත්මිය ඒ ප්‍රධාන පින්වතුන් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා පින්වන්ත ඔබ හැම දෙනාම සමග. ඉතින් පිනැති ඔබටත් අපි ආරාධනා කරනවා මේ පරිද්දෙන් මේ උතුම් සදහම් පිළිසඳර පිණිස සදැහැති දායකත්ව බරපැන වෙන් කරගනිමින් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න. ශ්‍රී සද්ධර්මයේ ලෝකයට
කරුණා සිතින් දායාද කරගන්න ඔබට තිබෙන අවස්ථාව උදා කරගන්න කියලා අපි තාම දයාවෙන් ආරාධනා කරගන්නවා 071 232 88 දුරකථන මාර්ගය ඔස්සේ ඒ පිළිබඳව ඔබට කරුණු විමසන්න පුළුවන්. එhmenan තුනුරුවන පාමුලට පැමිණ ජීවිත ධර්මයෙන් අර්ථවත් කරගන්න හැම දිනාටම වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්නවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් නැවත අපි ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.